වීමෙන් ලෙඩ රෝග හට ගන්නවා. ඒ වගේම පිත්ත සමුට්ඨාන ආබාධා ශරීරේ තියෙන පිට උස්සන්න වීමෙන් කිපීමෙන් විවිධ ලෙඩ රෝග හට ගන්නවා. වාත සමුට්ඨාන ආබාධා ශරීරේ තියෙන වාතය උස්සන්න වීමෙන් කිපීමෙන් විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. සන්නිපාතිකා ආබාධා මේ වා පිත් සෙම් කියන තුනම එක විට කිපීමෙන් උස්සන්න වීමෙන් දරුණු රෝගාබාධ හට ගන්නවා. 4යි. උතු පරිණාමජ ආබාධා ඍතු වෙනස් වීම තුලින් මිනිස්සු ලෙඩ වෙනවනේ. අපිට ඒක ප්‍රායෝගිකව පේනවා. පස්වෙනි උන්වහන්සේ දක්වනවා ඍතු වෙනස් වීම තුලින් කාල ගුණය, දේශ ගුණය නිසා මිනිස්සු ලෙඩ වෙනවා. 6 වෙන්න විසම පරිහාරජ ආබාධා විසම චර්යාවන්, විසම පරිභෝජන රටාවන් නිසා, විසම ජීවිත නිසා මිනිස්සු ලෙඩ රෝග වෙනවා. 7 වෙන්න උගන්වනවා ඕපක්කමිකා ආබාධා මිනිස්සු විද්‍යාවත් එක්ක දියුණු වෙන්න නව නිර්මාණ හොයාගන්න විවිධ උපක්‍රම කරනවා. මේ උපක්‍රම නිසා දියුණුව නිසා ලෙඩ රෝග හට ගන්නවා. 7යි අවසාන හැටියට දක්වනවා කම්ම විපාකජ ආබාධා මිනිසුන්ගේ පෙර කර්ම ශක්තිය නිසා විවිධ රෝගාබාධ හට ගන්නවා. මේ 8න් හොඳට මතක තියාගන්න තත්ත පුරිමේහි සත්තේහි සක්ඛා ආරෝග්‍යං පටිබාහිතුං මේ මුලින් දක්වපු හේතු 7න් හටගන්න සියලුම ලෙඩ රෝග සුව කරන්න ඖෂධ තියෙනවා, ප්‍රතිකර්ම තියෙනවා, බෙහෙත් තියෙනවා. අතචපන කම්ම විපාකජේන ආබාධා සබ්බ බේසජ්ජානිපි නාලම් පටිගාතුං හැබැයි කර්ම විපාක වලින් මිනිස්සුන්ට හටගන්න ලෙඩ රෝග තියෙනවා නම් ඒ වගේ මිදෙන්න බෙහෙත් තාම නැහැ කියලා. ඒව කර්ම නමුත් ඒව හොඳ කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කොහොමද? තමන් කරපු කර්ම ඉවර කරලා තමන්ම ඒ කර්ම විඳවලා ඡය වුණාට පස්සේ ඒ ලෙඩ රෝග ඉබේම හොඳ වෙලා යනවා. ඔන්නෝක තමයි බුදුදහමේ සෞඛ්‍ය සම්පන්න හා ඊළඟට ලෙඩ රෝග හටගන්න හේතුව සංරක්ෂණ විධිවලදී වඩාත්ම උන්වහන්සේ පැහැදිලි කර වටිනම දේ අපි ඉගෙන ගන්න ඕන ත්‍රිපිටකේ පුරාම තියෙන්නේ ලෙඩ රෝග වළක්වා ගැනීමේ උපදෙස්. හොඳට මතක තියාගන්න ලෙඩ වුණාට පස්සේ බෙහෙත් හොයා ප්‍රතිකාර කරන එක නිවි වටින්නේ ලෙඩ වෙන්න කලින් රෝග හැදෙන්න කලින් ඒ රෝග වළක්වා ගන්න මහන්සි ගන්න එකටයි බුදුදහම උපදෙස් දීලා තියෙන්නේ. අපි ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරමු. දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී ස්වාමින්ද්‍රයන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා ශ්‍රීමුක පාඨයෙන් ක්‍රියාත්මක අපේ සාකච්ඡාවේ මූලික පැහැදිලි කිරීම සිදු කළා. පූජ්‍යපාද බොරැල්ලේ අතුල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පරිසරයත් මේ වෙනකොට සුවපත් වෙලා මේ මාස දෙකට ආසන්න කාලය වෙනකොට ඕසෝන් වියන සුවපත් වෙලා කියලා කියනවා. විද්‍යාඥයන් විවිධ විදියෙන් මේ පෘථුවියේ මිනිස් ක්‍රියාකාරකම් වලින් පීඩාවට දූෂණයට පත් වෙලා තියෙන පරිසරය පිවිතුරු වෙලා සුවපත් වෙලා මේ මිනිසුන් නිවෙස් වලට සීමා වෙලා ක්‍රියාකාරකම් අවම වෙලා ඉන්න මේ කාලය කියලා විවිධ වාර්තා ඉදිරිපත් කරනවා. පරිසරයට මිනිසාගෙන් වන බලපෑම් සහ විෂම මිනිස් ක්‍රියාකාරකම් මිනිස් සමාජය සත්ව ප්‍රජාව රෝගී වීමට මූලික හේතුවක් බව සත්‍යයක්. බුදුදහම කෙසේද අපේ නායක හඳුරන්නේ පැහැදිලි කරන්නේ පරිසරය ආරක්ෂා කරගෙන මිනිස් ක්‍රියාකාරකම් යහපත් ආරකින් සිදු කරගෙන නිරෝගී සමාජ තත්වයක් ලොවක් පවත්වා ගන්න.
අපේ පළමු කොට මගේ ගෞරවනීය ප්‍රණාමය අපේ දෙව්රම් මහා විහාරාධිපති ආචාර්ය කොළොන්නාවේ සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ පාර්ශ්වයේහි මහා ලේකකාධිකාරී රාජකීය පඬිත දර්ශනපති ගරු කටයුතු අපේ සිරිසීවලී පඬිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය උපේක්ෂාරෝහලේ පුෂ්ප කුමාර මැතිතුමනි, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නිවේදක අපේ ගයාන් චින්තක මැතිතුමනි, ඒ වගේම සියත ආයතනයෙහි පින්වතුනි, මේ සාකච්ඡාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන පින්වත් අපේ සීවලී පඬිත හාමුදුරුවෝ මේ ආරෝග්‍ය පරමාලාභා කියන මාතෘකාව ඔස්සේ හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. මිනිස්සුන්ගේ සිත් සතන් ලස්සන වෙනකොට, කතා බහ ලස්සන වෙනකොට, ක්‍රියාකාරකම් ලස්සන වෙනකොට පරිසරය හරි ලස්සනයි. ඒක මේ දවස්වල හොඳට පේනවා. මිනිසා පරිසරයට එරෙහි වෙච්ච නිසා පරිසරය අද මිනිසාට එරෙහි වෙලා තියෙනවා. සත්තු නිදැල්ලේ හැසිරෙනවා. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු 95%කට වැඩිය ගෙවල් වලට කොටු කරලා තියෙනවා. ඇයි මේ? මිනිසා ස්වභාව ධර්මයේ විසින් මිනිසාව නිර්මාණය. මිනිසා ස්වභාව ධර්මයේ නිර්මාණය කළා නෙවෙයි. අද මිනිසාගේ යම් යම් නොගැලපෙන ක්‍රියාකාරකම් නිසා බලන පරිසරයේ මොනතරම් විනාශ කරලා තියෙනවද? දැන් ඔය කොරෝනා වසංගතේ පමණක් නෙවෙයි. 2004 දෙසැම්බර් 26 සුනාමි විපත මොහොත අපට එරෙහි වුණා. ඇයි? නොගැලපෙන දේවල් වලින් මොහොත පෙරෙව්වා අපි. මේක දරාගෙන ඉන්න බැරි තැන මොහොත අපට එරෙහි වුණා. පාඩමක් ඉගෙන. එතකොට මට මතකයි 2014 හෝ 15 කොළොන්නාවේ කුණු කන්ද පිපරුවා. ඇයි? පරිසරය විනාශ කරපු නිසා. ඊළඟට 2015 2016 වගේ වෙනකොට මට මතකයි මහා ගම් වතුරක් ගැන. පණ පිටින් මිනිස්සු කඳු නාය ගිහිල්ලා මහ පොළොවට පස් වුණා. අඩි 40කට වැඩිය පස් තට්ටුව. පණ පිටින් මේ මිනිස්සු යට කළා. මිනිස්සු හම්බ කරගත්ත දේවල් ගහගෙන ගියා. ඇයි මේ? මිනිසා පරිසරයට එරෙහි වෙච්ච නිසා. අපරිසරයට එරෙහි වෙච්ච. යම් යම් අයගේ යම් යම් අවශ්‍යතාවයන් ඕනෑපාකම් මත පරිසරය විනාශ කරනකොට බලධාරීන් නිශ්ශබ්දව හිටියා. එක පුජ්‍යලයක් කරන මේ ඊටාම සීමිත පිරිසක් කරන නොගැලපෙන ක්‍රියාවන් නිසා මුළු මහත් ප්‍රජාවක්ම මේ व्यसනයට, මේ වගේ व्यसනවලට, විපත්කාරී සිද්ධිවලට මුහුණ දෙනවා. බණනම් නිබෝරුය මුනිවරයින්නි, කයනම් නොතිරය අදහා ගන්නි.
පනනම් තන අග පිනි බිඳුවන්නේ පිනනම් නොපමාවම කරගන්නේ. එතකොට බලන්න තථාගත බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරනවා කරුණු 8ක්. කරුණු 8ක්. ඔය කරුණු 8 වර්තමාන සමාජයේ මම දකින්න කරුණු 3කට බෙදන්න පුළුවන්. එකක් තමයි අපිට හැදෙන ලෙඩ. දෙක අපිට වැටෙන ලෙඩ. තුන අපි දා ගන්න ලෙඩ. දැන් මේ වැඩි මොනවද මේවයි? දා ගන්න ලෙඩනේ. නේ පඬිතුමනි? දා ගන්න ලෙඩ තමයි වැඩි. නේද අපේ මහාචාර්යතුමනි? ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ විතක පැහැදිලි කරනු මේ මගේ ශරීරය රෝග නිඩ්ඩං කිය. නේද පඬිතුමනි? නිඩ්ඩං කියන්නේ කූඩුව. එතකොට රෝග නැමැති කුරුල්ලට ජීවත් වෙන්න තියෙන හොඳම කූඩුව තමයි මේ මනුෂ්‍ය රූපේ. මේ ගැන තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු මේ ඔබෙත් මගෙත් ශරීරය ලෙඩ වෙනවා. ඇයි ලෙඩ වෙන්නේ? එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මගෙත් ඔබෙත් ශරීරයේ නිර්මාණය වෙලා තිබෙන්නේ රන් රිදී මුතුමැණික් වලින් නෙවෙයි. රන් රිදී මුතුමැණික් වලින් නෙවෙයි. දිරණ කුණු වෙන මහ පොළවට පස් වෙලා යන කෑලි 32ක සම්පින්ඩනය. කෑලි 32ක සම්පින්ඩනය. මොනවද මේ කෑලි 32? ඉමස්මින් මේ කායේ ශරීරයෙහි අත්ථි ඇත. ඔබෙත් මගෙත් ශරීරයේ ඇත. මොනවද ඇත? කේසා කෙස්, ලෝමා ලෝම, නකා නියපොතු, දන්තා දත්, තචෝ හම, මන්සම් මස්, නහාරු නහර, අට්ටි ඇට, අට්ටි මිංජා ඇට මිදුළු, වක්කං වකුගඩු දෙකක්, හදයන් හෘදය වස්තුවක්, යකනං අක්මාවක්, කිලෝමකං දලබුවක්, පිහකම් බඩදිවක්, පප්පාසම් පෙනහළු දෙකක්, අන්තං කුඩා බඩවැල්, අන්තගුණම් මහා බඩවැල්, උදරියං ආමාශයක්, කරීසම් පැසුණු ආහාර සමග නොපැසුණු ආහාර, පිත්තම් පිත, සෙම්මං සෙම, පුබ්බෝ සැරව, ලෝහිතං ලී, සේදෝ දහදිය, මේදෝ මේද නැමැති තෙල, අස්සු කඳුළු, වසා වරුණු නැමැති තෙල, කේලෝ කෙල, සිංහානිකා සොටු, ලසිකා අසුචි, මුත්තං මුත්‍රා, මත්තලුංගං මොලයක්. දැන් මේ කෑලි 32කින් නිර්මාණය නොවිච්ච කවුරුවත් ඉන්නවද? නෑනේ. ලෝක ප්‍රජාව බෙදනවා පණ්ඩිත හාමුදුරුවනේ කොටස් 4කට. එකක් තමයි ආසියානු, දෙක අප්‍රිකානුවන්, තුන යුරෝපීයන්, හතර මොංගෝලියානු. මේ 4 දෙනා අරගෙන බැලුවොත් මේ 4 දෙනාගේ රූපකාය යම් යම් පාටෙන් හැඩෙන් වෙනස් වුණාට ඒක ඔළුවනේ. ඒක ඔළුවයි. ඇස් දෙකයි, කන් දෙකයි, නහයයි, කටයි, අත් දෙකයි, කකුල් දෙකයි විතරයි. බාහිර පෙනුමෙන් ඔච්චරනේ වෙන්නේ පඬිතුමා නේද? නමුත් විජේ සූත්‍රයේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා සච්චේ ඉමස්ස කායස්ස ඉදින් මේ ශරීරය අන්තෝ ඇතුළත තියෙනට බහි පිටතට ගත්තොත් අර කොට්ටෝරයක් අනිත් පැත්ත හරුණෝ වගේ අනිත් පැත්තට හැරුවොත් දණ්ඩන් නූන ගහිත්වාන පොල්ලක් අතේ තියාගෙන ඉන්න ඕනේ කාකේ කාක්කංගෙනුයි සෝනේච බල්ලංගෙනුයි වාරේ ආරක්ෂා කරගන්න. එතකොට අර ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා ක්‍රම 8කින් අපේ ශරීරයේ රෝගී තත්වයට පත් වෙනකොට ඒකේ එක ක්‍රමයක් තමයි විෂම පරිහාරජා ආබාධ. එක ක්‍රමයක්. එතකොට විෂම පරිහාරජා ආබාධා කියනකොට මම දකිනවා මව් කුසින් බිහි වුණු දරුවා මව් කිරි ටික බොන තාක්කල් නිරෝගී. එදා ඉඳලා
මව්කිරිබී මේ දරුවා අත්හැරියේ කවදද? කෑවෙත් වහ බිව්වෙත් වහ. කෑවෙත් වහ බිව්වෙත් වහ. ඒ කොහොමද? පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය. දැන් මොනවද මේ? දැන් මේ ස්වභාව ධර්මයේ නේද විනාශ කරන්නේ? මිනිසාන විනාශ කරන. ඒතර මේ මිනිසා විනාශ කරන්නේ කවුද? මිනිසා විසින්ම. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා විද්‍යාවෙන් අන්තයට යන්න එපා. විද්‍යාවෙන් අන්තයට යන්න එපා. එදාට මිනිසාගේ විනාශය. අද මොකද වෙලා තියෙන්නේ? අද කවුද මේ ලෝකේ විනාශ කරලා තියෙන්නේ? මිනිසානේ. එතකොට දැන් මේ ඊළඟට දැන් මේ විෂම පරිහාරජ ආබාධා කියනකොට දැන් බලන්න පලිබෝධනාශක මොනවටද ගහන්නේ? බී ටිකට ගන්න. පළතුරු ටිකට ගන්න. ඊළඟට එළවලු ටිකට ගන්න. පලිබෝධනාශක අනතුරු සහිත ප්‍රවේශමෙන් පරිහරණය. ප්‍රවේශමෙන් මේ වැඩි කරන්නේ. ඒක ප්‍රමිතියක් දෙනවා. ප්‍රවේශමෙන් ඊළඟට වැඩෙනවා. ප්‍රවේශමෙන් කපනවා. ප්‍රවේශමෙන් වෙළඳ පොළට එනවා. ප්‍රවේශමෙන් අපි ගෙදරට අරගෙන එනවා. ප්‍රවේශමෙන් උයනවා, පීනවා. අපි වාඩි වෙලා කනවා. ප්‍රවේශමෙන් ලෙඩ වෙනවා. ප්‍රවේශමෙන් ස්පිරිතාලෙට යනවා. ප්‍රවේශමෙන් බේත් ටික පරික්ෂා කරලා දෙනවා. ප්‍රවේශමෙන් ඇවිත් බොනවා. එන්නේ එන්නලදී වැඩි වෙනවා. ආයි ප්‍රවේශමෙන් ස්පිරිතාලෙට යනවා. ඊළඟට දැඩි සත්කාරයකට දානවා. ප්‍රවේශමෙන් ටික දවසක් ඉඳලා ප්‍රවේශමෙන් මැරෙනවා. පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්නේ. දීයනේ බලන්න භයානක ආයුධ නිෂ්පාදනය කරලා තිනෝ මහාචාර්යතුමා. භයානක ආයුධ නිෂ්පාදනය කරලා තිනෝ. කාටද මේ? මොකටද චින්තක පුතේ? මේ ආයුධ නිෂ්පාදනය කරලා තින්නේ මොකටද? කිරිපොන්නද? නෑනේ. ඒතර මිනිසාට එරෙහි වෙලා ඉන්නේ කවුද? මිනිසාමයි. ඒ නිසා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා අපේ ගයාන් පුතේ මේ මිනිස්සයා කියලා කියන්නේ මනස උස්සන්නතාය මනුස්සෝ. උසස් මනසක් තියෙන නිසා තමයි මිනිහා කියලා. සිතුවිලි ලස්සන වෙනකොට, ක්‍රියාකාරකම් ලස්සන වෙනකොට, කතා බහ ලස්සන වෙනකොට ලෝකේ හරි ලස්සනයි. අපේ සිතුවිලි අවලස්සන වෙනකොට, කැත වෙනකොට, විකෘති වෙනකොට, කතා බහ විකෘති වෙනකොට, ඒ වගේම ක්‍රියාකාරකම් විකෘති වෙනකොට ලෝකෙත් විකෘති වෙලා. අද ඒ ටික නෙවෙයිද මේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි කතා කරමු පුතේ. එහෙමයි අනුනායක හාමුදුරනේ. මහරගම අපේක්ෂා රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපොලාරච්චි මහත්මයා දෙවුරම් වෙහෙරේදී ඔබට ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබතුමන්ලා අපොස උසස් පෙළ ජීව විද්‍යාව හදාරලා ඉන්පසුව වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා ඊටත් පසුව දේශීය විදේශීය වෛද්‍ය උසස් අධ්‍යාපනයන් ලබලා රෝග හටගන්නා හේතු බොහොම විස්තරාත්මකව සංකීර්ණව ඉගෙන ගත්ත අය. එදා මීට වසර 2000 ගණනකට පෙර ගිරිමානන්ද සූත්‍රයේ තථාගත බුදු පියාණන් වහන්සේ රෝග හට ගැනීමට හේතු වන කරුණු 8 පිළිබඳව දැක්වූ පැහැදිලි කිරීම පිළිබඳ වෛද්‍යවරයෙක් විදියට විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ? මං හිතන්නේ ගයාන් අද මේ පින්බර වෙසක් පොහොය දවසේ බුදුන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම වගේම පරිනිර්වාණය සනිටුහන් කරන මේ දවසේ අද විද්‍යාත්මක ලෝකයේ හැටියට අපි බොහෝ දෙනෙක් විද්‍යාව ඉගෙනගෙන මේ වගේ තැන්වලට ඇවිල්ලා ඉන්නේ. මේ වගේ අවස්ථාවක අද අපි ඉගෙනගත්ත විද්‍යාත්මක කරුණු සහ බුදුන් වහන්සේ දැනට වසර 2600කට විතර ඉහතදී දේශනා කළ
ධර්ම කොටස් එක්ක මං හිතන්නේ සසඳා බැලීමක් කරන එක ඊටාම වටිනවා කියලා මට හිතෙනවා. මොකද ඔබ සඳහන් කළ ආකාරයටම ගයන් ඒ වගේම අපේ ගරුතර ස්වාමීන් වහන්සේ සඳහන් කළා එදා බුදුන් වහන්සේ අපේ කායික රෝග ඇති වෙන ආකාරය සහ රෝග පිළිබඳව විශේෂ විස්තර කිරීමක් දේශනා කිරීමක් උන්වහන්සේ කරලා තියෙනවා. අද අපේ ලෝකේ විද්‍යාත්මක ලෝකෙ දිහා බැලුවාම අපි මේ ඉගෙනගෙන තියෙන බොහෝ කායික රෝග පිළිබඳව හඳුනාගත්තේ මේ ඉන්ද්‍රියයන් පිළිබඳව හඳුනාගත්තේ බොහෝ පරිශන කරලා කාලයක් තිස්සේ ජීවිතේ කැප කරලා පරිශන කරපු විද්‍යාඥයින්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට. ඒකට බොහෝ කාලයක් ගත වෙලා කාලයත් එක්ක ඒ දැනුම අලුත් වෙමින් වෙනස් වෙමින් ආපු ගමනක තමයි විද්‍යාත්මක ලෝකයක තමයි අපි ඉන්නේ. නමුත් 2600කට ඉහත කාලවකවානුවකදී බුදුන් වහන්සේ මේ සියලු පර්යේෂණාගාරයක් තුල කරන භෞතික පරීක්ෂණ කිසිවක් නොකර මේ සියලු කාරණා ලෙඩ රෝග පිළිබඳව ඒ හැදෙන්න හේතු සාධක වෙන කාරණා පිළිබඳව පැහැදිලි කරලා තියෙන එක ගැන හිතලා බලනකොට මම හිතන්නේ විස්මිත ජනකයි අපිට හිතා ගන්නවත් අමාරුයි. මොකද විද්‍යාත්මක වශයෙන් දියුණුවයි කියලා අපි කතා කරන විශේෂයෙන්ම භෞතික වශයෙන් ලොකු දියුණුවක් වෙලා තියෙන ලෝකයට සමහරලාට අද හොයාගන්න බැරි වෙච්ච බොහෝ දේවල් පිළිබඳව බුදුන් වහන්සේ දා කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දේශනා කරපු දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි විශේෂත්වය. නමුත් අද අපි දකින විද්‍යාත්මක ලෝකයේ ඉදිරිපත් කරන විවිධ මත එමෙතන් තර්ක එළබෙන නිගමන මෙවැනි බොහෝ දේවල් කාලයත් එක්ක වෙනස් වෙනවා අපි දකිනවා. විවිධ කායික රෝග වෙන්න පුළුවන්, මානසික රෝග වෙන්න පුළුවන්. ඒව හටගන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරලා තියෙන මත ඇත්තටම අද ඉදිරිපත් කරලා තියෙන්නේ භෞතික වශයෙන් කරපු පර්යේෂණ වලින් ලබාගත් ප්‍රතිඵල මත ආපු උපකල්පන අනුව ඉදිරිපත් කරපු මත. ඒවා බොහෝ වෙලාවට 100%ක් නිවැරදි නැහැ. ඒ නිසායි කාලයත් එක්ක ඒවා වෙනස් වෙන්නේ. නමුත් බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම කොටස් වසර 2600ක් ගත වෙලත් අද ඒ ආකාරයෙන්ම විද්‍යාත්මක ලෝකේ පිළිගන්න තැනට ඇවිල්ලා තියෙනවා කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ. ඒකේ ප්‍රධානම දෙයක් විදිහට මම විශේෂයෙන්ම මනෝවෛද්‍යවරයෙක් විදිහට මම බොහෝ වෙලාවට බොහොම කැමැත්තෙන් මේ විෂය තෝරා ගත්තේ. එතකොට අපේ ගරුතර ස්වාමීන් වහන්සේ මුලින්ම සඳහන් කළ අපේ අද මාතෘකාව පිළිබඳව ආරෝග්‍ය පරමාලාභ. එතනින් එහාට ගිය මුළු ධර්ම ගාථාවම උන්වහන්සේ සඳහන් කළා. එතනදී සඳහන් කළ නිරෝගී බව. ආරෝග්‍ය. ඒ වගේම සන්තුට්ටි පරමංදරං විශ්වාසා පරමාඥාති නිබ්බාණං පරමාංසුකන කියන මේ මුළු ගාථා පාඨයම ගැන සඳහන් කරනකොට එතදී උන්වහන්සේ පැහැදිලිව සඳහන් කළ අපේ ගරුතර ස්වාමින් වහන්සේ කායික නිරෝගීතාවය වගේම මානසික සෞඛ්‍ය මානසික පැත්ත ගැන පැහැදිලි බුදුන් වහන්සේ සඳහන් කළා. ඒ වගේම සමාජීය සෞඛ්‍ය ගැන පැහැදිලිව සඳහන් කළා. ඒ වගේම ආධ්‍යාත්මික සංවර්ධනයේ ඇති වැදගත්කම බුදුන් වහන්සේ පැහැදිලිව එදා දේශනා කරලා තියෙනවා. මෙන්න මේක තමයි ගයාන් අද තියෙන විශේෂම දේ මම කතා කරන්නට යන්නේ. අද සෞඛ්‍ය කියන වචනය ගැන කතා කරාම අපි හැමෝම උත්සාහ කරන්නේ යහපත් සෞඛ්‍යයක් සඳහා. අද අපිට මේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වයක් ලොකු සෞඛ්‍යමය තර්ජනයක්. ඒක කායික රෝගයක් වුණාට අපිට ඒක මානසික ප්‍රශ්නයක් වෙලා තියෙනවා, සමාජීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට අද නවීන විද්‍යාව තුළ විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය කියන වචනේ අර්ථ දක්වන්නේ මේ ආකාරයට තමයි. කායික, මානසික, සමාජික සහ ආධ්‍යාත්මික යහපැවැත්ම. එතන අපේ ගරුතර ස්වාමීන් වහන්සේ සඳහන් කළ එදා බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ගාථා පාඨයට බොහෝ දුරට සමාන වෙන මේ කාරණාව අද නවීන විද්‍යාව සෞඛ්‍ය කියන වචනේ අර්ථ දක්වන්නට උපයෝගී කරගන්නවා. එතකොට මම හිතන්නේ ඔබ අහපු ප්‍රශ්නයට පළවෙනි පිළිතුර එතන තියෙනවා ගයන් මම හිතන්නේ. සෞඛ්‍ය කියන තැනින්ම පටන් ගන්නවා බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම පාඨයක් එකතු කරගෙන.
ඊළඟට තව ඉස්සරහට කතා කරනවා නම් විශේෂයෙන්ම මනෝවිද්‍යාව ගැන කතා කරනකොට මම ආද ඉගෙන ගත්ත බටහිර මනෝවිද්‍යාවත් විශේෂයෙන්ම මම උනන්දුවෙන් ප්‍රගුණ කර ඉගෙන ගත්ත බෞද්ධ මනෝවිද්‍යාවත් ගැන කතා කරලා බලනකොට මට හිතෙනවා අද අපි විද්‍යාවෙන් ඉගෙන ගත්ත මනෝවිද්‍යාවට කොච්චර එහා ගිය එහෙම නැත්නම් ඊට ගැඹුරු මනෝවිද්‍යාවක් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවද කියන එක. විශේෂයෙන්ම අපි ඉගෙන ගත්ත මනෝවිද්‍යාවේදී ඇත්තම කියනවා නම් අපි ඉගෙන ගත්තේ බුදුන් වහන්සේ දේශනා කළ මනෝවිද්‍යාවෙන් ඊටාම පුංචි කොටසක් කියලායි මට හිතෙන්නේ. අපි ඒක ඉංග්‍රීසි භාෂාවේ හෙන්නින්නේ විෂයක් විදිහට සයිකියාට්‍රි කියන වචනය. සයිකියාට්‍රි කියන වචනය තුල අපි ඇත්තටම ඉගෙන ගත්තේ මානසික රෝග පිළිබඳව. අදටත් අපි බොහෝ වෙලාවට තවම අපේ රැකියාවන්හිදී රෝගීන් එක්ක ගනුදෙනු කරන අවස්ථාවේ අපි බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ මානසික රෝග සුවපත් කිරීම සඳහා. නමුත් බුදුන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ ඒ මානසික රෝග වලට එහා ගිය මානසික සෞඛ්‍ය කියන එක දෙයක් ගැන විශේෂයෙන් සඳහන් වෙනවා. මානසික රෝග කියලා කියන්නේ මානසික සෞඛ්‍යයේ එක කොටසක් පමණයි. මොකද මානසික රෝග නොවන්නා වූ අයහපත් මානසික තත්ත්වයන් නේද ඕන තරම් අපි දකිනවා. මොකද අද ලෝකේ ජීවත් වෙන මිනිස්සු දිහා බැලුවාම මානසික රෝග හැමෝටම නැහැ. අතලොස්සකට මානසික රෝග තිබුණාට බොහෝ පිරිසකට මානසික ප්‍රශ්න තියෙනවා. විසඳා ගන්න බැරි මානසික ගැටලු තියෙනවා. මානසික අසහනය කියන එක තියෙනවා. අසතුට කියන එක තියෙනවා. ඒ තුලින් අභ්‍යන්තර සාමය කියන එක නැති වෙලා තියෙනවා. මේක අපි අද හඳුන්වනවා ආතතිය කියලා. පීඩනය කියලා එහෙම නැත්නම් ස්ට්‍රෙස් කියලා. එතකොට අද ලෝකේ අපි වැඩිපුරම දකින්නේ මං හිතන්නේ අද ලෝකේ ජීවත් වෙන ජනගහණයෙන් මං හිතන්නේ 90%කට වැඩි කොටසකට ස්ට්‍රෙස් එක තියෙනවා. ආතතිය තියෙනවා. මේක අපි හැමෝම යම් යම් අවස්ථාවලදී අත්විඳිනවා මේ ආතතිය. එතකොට ආතතියට මොකක්ද කියන පිළියම පිළිබඳව කතා කරනකොට අද මනෝවිද්‍යාව අපි ඉගෙන ගත්ත මනෝවිද්‍යාව තුළ පැහැදිලි පිටුරක් අපට ලැබෙන්නේ නැහැ. මානසික රෝගවලට ඖෂධ වර්ග සොයාගෙන තියෙනවා. ඒ තුලින් මානසික රෝග සුව කරන්න බොහෝ අවස්ථාවලදී අපිට පුළුවන්. හැබැයි මිනිසාගේ අසතුට එහෙනම් අපි අර කතා කළු අභ්‍යන්තර සාමය සතුට කියන එක සංහිඳියාව සැනසුම මේක හොයාගන්නට අපිට ඒ ඖෂධ වලින් පුළුවන් වෙලා නැහැ. නමුත් බුදුන් වහන්සේගේ දේශනා කළ ධර්මය තුල ධර්ම කාරණා තුල මෙන්න මේ හිතේ සතුට කියන එක හොයාගන්න. සැහැල්ලුවෙන් ඉන්න. අවශ්‍ය කාරණා ඒ ධර්ම කාරණා තුල පැහැදිලිව තියෙනවා. එතකොට ඒ ධර්ම කරුණු යම් කිසි කෙනෙක් හොඳින් අධ්‍යයනය කළොත් හොඳින් විශ්ලේෂණය කරලා බැලුවොත් අපිට පැහැදිලිව පේනවා ඒවා අනුගමනය කරන කෙනෙකුට යහපත් මානසික සෞඛ්‍යයක් හදාගන්න එක අමාරු දෙයක් නෙවෙයි කියන එක. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මම දන්න ආකාරයට මම ඉගෙන ගත්ත බුදුදහමේ ආකාරයට බුදුන් වහන්සේ අපි කියනවා 84000ක් ශ්‍රී සද්ධර්මස්කන්ධය දේශනා කරලා තියෙනවා කියලා. ඒ තුල ත්‍රිපිටක තුනකට මේක බෙදලා තියෙනවා කියලාත් අපි දන්නවා. එතන මේ සියලු ධර්ම කොටස් දිහා බැලුවාම අපිට හොඳින් අධ්‍යයනය කරලා බැලුවොත් පේන දෙයක් තමයි ගයන්. මේ සියලු තැනින් අරගත්තත් කොතනින් ගියත් අවසානයේ එතන කෙලවර වෙන්නේ සිත පිළිබඳව නේද කියන එක. ඒතර බුදුන් වහන්සේ දේශනා කරන සියලු ධර්ම කොටස් අවසානයේ සිතට සම්බන්ධ වෙනවා. සිතිවිලි වලට සම්බන්ධ වෙනවා. ඒතකොට විශේෂයෙන්ම ඒක නිසායි අපිට පිළිගන්නට පුළුවන් වෙන්නේ අද. අපි දන්න ඉතිහාසය ගැන කතා කරනකොට මේ ලෝකයට පහළ වෙච්ච පළවෙනිම මනෝවෛද්‍යවරයා මනෝවිද්‍යාඥයා බුදුන් වහන්සේ කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. ඒක පැහැදිලිව අපිට පේනවා බුදුන් වහන්සේගේ චරිත කතා, ජීවිත කතා දේශනා කරලා තියෙන ධර්ම කාරණා දිහා බලනකොට හොඳම උදාහරණ අපිට තියෙනවා. අපි කවුරුත් දන්න පටාචාරා කතා වස්තුව වෙන්නට පුළුවන්. කිසාගෞතමී කතා වස්තුව, අඟුලිමාල චරිතය මේ සියලු දේ දිහා බැලුවාම පැහැදිලිව පේන දෙයක් තමයි ගයන් මේ චරිත කතා අද කොච්චර දුරට අපි උපයෝගී කරගන්නවද
අද අපි කරන මනෝපදේශනයේදී විද්‍යාත්මක වචන විදිහට එළියට ආවට ඒකේ මූල ධර්මයේ යට තියෙන්නේ පැහැදිලිවම බුදුන් වහන්සේ විසින් ලෝකෙට දායාද කළ කියලා දුන්න බෞද්ධ මනෝපදේශනය. උදාහරණයක් විදිහට සඳහන් කරනවා නම් අපි එකතැනක් ගත්තොත් අපිට අපි හිතමු මේ පටාචාරා කතා වස්තුව ගත්තොත් මම එක උදාහරණයකින් පැහැදිලි කරන්න උත්සාහ කරන්න. එතකොට මේ පටාචාරා කතා වස්තුව අපි දන්නවා මේ කතාව කවුරුත් දන්න එකක්. අපි කියන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවේ පටාචාරාව කියන කාන්තාව හිටියේ වියෝව කියන. අපි මේක හඳුන්වනවා අද විද්‍යාවේ ග්‍රීෆ් කියලා. ග්‍රීෆ් රියැක්ෂන් එහෙම නැත්නම් වියෝව කියන අවස්ථාවේ සිටියේ ඒ වියෝව ඊටම දරුණු වියෝවක් අපි දන්නවා. ස්වාමියා දරු දෙදෙනා දෙමාපියන් සහෝදරය ඇතුළු සියල්ල නැති වෙච්ච තැනක සියලු බලාපොරොත්තු නැති වෙච්ච තැනක තිබුණ මානසිකත්වයකින් තුලින් තමයි මටාචාරාවේ අවස්ථාවේ හිටියේ. ඒතර එවැනි දරුණු මානසික ව්‍යසනයක් ග්‍රීෆ් එකක් වියෝවක් තිබිච්ච අවස්ථාවකදී ඇය උමතු වීම පුදුම සහගත නැහැ. අද දවසෙත් අපි දකිනවා මෙවැනි රෝගීන් අපි ළඟට එනවා. මෙවැනි ව්‍යසනයන් එක්ක අර ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ සුනාමි කාලවල මේවා අපි දැක්කා. ගම් වතුර නායයාම් වලදී මරණ සිද්ධ වෙනකොට අපි දැක්කා මේවා. ඒතර මේ ව්‍යසන අවස්ථාවලදී බුදුන් වහන්සේගේ මනෝ උපදේශනයේ සුවිශේෂී අවස්ථා අද අපි ප්‍රයෝජන ගන්නවා අපේ මනෝවිද්‍යාවේදී. බුදුන් වහන්සේ මොකක්ද පළවෙනිම කිව්වේ පටාචාරාවට? කවුරුත් දන්නවා නැගණියනි සිහිය ලබා ගන්න. එතනින් තමයි බුදුන් වහන්සේ මනෝවිද්‍යාව උපදේශනේ පටන් ගන්නෙ. ඒතර අපි දන්නවා පටාචාරාව හිටියේ මොන වගේ මානසිකත්වයක්ද ඒ වෙලාවේ? මට කාත් කවුරුත් නැති තැනක. කිසි කෙනෙක් මට නැහැ. ලෝකේ තනි වෙච්ච කෙනෙක් මම කියන මානසිකත්වයේ හිටියේ. ඒතර බුදුන් වහන්සේ දැනගන්නවා කොතනින්ද මම පටන් ගන්නවට ඕනේ කියන එක. ඒක අදාපට ඒ දැනුම නැහැ. නමුත් නුවණ දියුණු කළ උන්වහන්සේගේ දැනුම තියෙනවා කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. එතකොට ඉස්සෙල්ලාම බලාපොරොත්තු නැති කෙනෙකුට නැහැ. ඔබට හයියක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියන තැනකිනුයි උන්වහන්සේ පටන් ගත්තේ. නැගණියනී කියන වචනයෙන්ම අයියා කෙනෙක් ඉන්නවා වැනි හැඟීමක්. ඔබ බලන්න ගයන් අද වුණත් අපි ළඟට රෝගියෙක් ආවම අම්මේ තාත්තේ කියලා කතා කරාම පුදුම සැනසීමක් ඕන්ට තියෙනවා. බෙහෙත් පටන් ගන්න කලින්ම සුව වෙන භාගයක් සුව වෙලාද තත්ත්වේ. ඒතර මෙන්න මේ මනෝපදේශනේ බුදුන් වහන්සේ අපිට එතනින් පටන් ගත්තා. තව බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. ඒ වගේම විශේෂ සඳහන් කරන්නට ඕනේ මේ මානසිකත්වයේ යහපත් නොවීම තුළ අද මොනතරම්නම් කායික රෝග වැඩි වෙලා තියෙනවද? ඒ නිසා යහපත් මානසිකත්වයක් අවශ්‍යයි කායික, සමාජීය, ආධ්‍යාත්මික කියන සෞඛ්‍ය සියලු කොටස් රැක ගැනීම සඳහා. වෙසක් පුර පසළොස්වක පෝදා ආරෝග්‍ය පරමාලාභා ශ්‍රී මුක පාඨය තේමා කරගෙන පන්නිපිටිය ශ්‍රී දේවරම් මහා විහාරයේදී සියත අමාවැස්ස වෙසක් ධර්ම සාකච්ඡාවට ඔබ සහභාගී වෙලා ඉන්නේ. මහරගම අපේක්ෂා රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්ප කුමාර කඳපොළාරච්චි මහතා ඉතා මැනවින් ඒ කරුණු පැහැදිලි කළා. එතුමාගේ ඉදිරි වටවලදී තවත් විස්තරාත්මකව අපි කරුණු දැනගන්න බොහොම සතුටින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද බොරැල්ලේ අතුලානුනායක මාහිමියන් වහන්සේ, දර්ශනපති රාජකීය පඬිතු පූජ්‍යපාද බලපිටියේ ශ්‍රී සීවලී ස්වාමින්ද්‍රයන් වහන්සේ ඔබට මේ වෙසක් පුන් පෝදා ඔබේ සිත පහන් කරමින් මේ මාතෘකාව ඔස්සේ කරුණු පැහැදිලි කිරීමට සූදානමින් සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.